සුවපත් වේවා සුවබෝ වේවා ආයු වැඩේවා යුද බිය දුරු වේවා ඔබට රටට ලෝකයට ආයු වැඩේවා කියලා යලි යලිත් ප්‍රාර්ථනා කරනවා. අද අලුත් මාසයක ආරම්භක දවසක් 2022 අවුරුද්දේ මාර්තු මාසේ පළවෙනිදා තුන්වෙනි මාසේ පළවෙනිදා. හැබැයි අද බැංකුවල ගිහිල්ලා පුරවන්න එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව අද බැංකු නිවාඩු දවසක්. රජයේ සහ බැංකු නිවාඩු දවසක්, වෙළඳ නිවාඩු දවසක් නෙවෙයි. පබ්ලික් ඇන්ඩ් බැංක් හොලිඩේ එකක්. ඇයි ඒ අද මහා ශිවරාත්‍රී දිනය. සාමාන්‍යයෙන් මාසෙකට ශිවරාත්‍රී දින යෙදෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් කියලා තමයි කියන්නේ. හැබැයි මහා ශිවරාත්‍රී දිනයක් යෙදෙන්නේ අවුරුද්දකට එක වතාවක් විතරයිලු. මාසයක තුල ශිවරාත්‍රී දිනයන් යෙදෙන්න පුළුවන්. පක්ෂ ශිවරාත්‍රී, ඊට පස්සේ නිත්‍ය ශිවරාත්‍රී, මෙහෙම කියලා ශිවරාත්‍රී කියන දවස් මාසයක් තුල යෙදෙන්න පුළුවන්. හැබැයි මහා ශිවරාත්‍රී දිනයක් යෙදෙන්නේ අවුරුද්දකට එක වතාවයි කියලායි කියන්නේ. ශිව දෙවියන්ගේ දැස පාර්වතිය විසින් විහිළුවට වගේ වැහුවලු. වැහුවහම මුළු ලෝකෙම අඳුරු වුණාලු. ඊට පස්සේ ලෝකය අඳුරු වෙච්ච නිසා පාර්වතිය රැයේ සිව් යම මුළුල්ලේ ප්‍රාර්ථනා කළාවලු, යාදිනී කිව්වලු, ස්තෝත්‍ර කිව්වලු. ඒක නිමිති කරගෙන ඒ සිරිතම තමයි අද මේ වෙනකොට මහා ශිවරාත්‍රී දිනේදීත් ලාංකීය සහ ලෝකවාසී හින්දු ජනතාව ඉටු කරමින් සිටින්නේ. ඒ පිළිබඳ විමසන්න පුළුවන් ආචාර්ය මඩලුගිරි විජේරත්න මහත්මයාගේ ලිපිය අද දවසේ තියෙනවා ලංකාදීප පුවත්පතේ. ඒක පුටා දක්වන්න කැමතියි. එදා ඒ සිරිත් අද වෙනකොට කොහොමද පැවතුන ආවේ කියලා අපිට දැනගන්න පුළුවන් වෙයි වැඩි විස්තර ඒ ලිපියෙන්. අද ජාතික පොත් වාර්තා කරන ප්‍රධාන සිරස්වල මොනවද කියලා මුලින්ම හොයමු. ඇනෝම් කළ තෙල් ගෙන්වා නොගත්තොත් ගුවන් යානා තෙලුත් හිඟවෙයි, ඉදිරි දිනවල ඉන්ධන හිඟය උග්‍ර අතර කියලා අද වාර්තා කරන්නේ දිව ඉන පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ ශිරාන් රණසිංහයි වාර්තා කර සිටින්නේ. ඇනෝම් කළ නැව් ගෙන්වා නොගත්තොත් ගුවන් යානා තෙලුත් හිඟවෙයි, ඉදිරි දිනවල ඉන්ධන හිඟය උග්‍ර අතට. නව අවලංගුවේ විදුලි අර්බුදයක් උත්සන්න වෙයි. ඩීසල් නැතුව නුවරඑළිය එළවලු වෙනදාම 60%කින් පහළට කියලා අද දිව ඉන පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ මේ අන්දමින් වාර්තා කර සිටිනවා. ඒ අනුව ගුවන් යානා සඳහා දිනකට ඉන්ධන ටොන් 1200ක් පමණ අවශ්‍ය වන අතර දැනට ගබඩාවේ තිබෙන්නේ මෙට්‍රික් ටොන් 7000ක ප්‍රමාණයක් පමණයි කියලා සඳහන් කරනවා. 12000ක් අවශ්‍යයි, සමාවෙන්න 1200ක් අවශ්‍යයි, 700යි තියෙන්නේ කියලා කියනවා. ඔවුන් සඳහන් කරන අන්දමට දිනකට ගුවන් යානා 45ක් පමණ මෙලෙස ඉන්ධන ලබා ගන්නවා. ඇනෝම් කර තිබෙන නෞකා කඩිනමින් මෙරටට ගෙන්වා ගොඩබා නොගතහොත් ගුවන් යානා තෙල් වලද බරපතල හිඟයක් ඇති වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීහු පවසනවා කියලා කියනවා. හැබැයි ගුවන් යානා ඉන්ධන වල යම් හිඟයක් මතුවීමේ අවදානමක් තිබේ දෙයයි බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතාගෙන් දිවෙන කළ විමසීමකදී ඇමතිවරයා කියා සිටියේ දැනට එවැනි ප්‍රශ්නයක් මතුවී නැති බව. ඉදිරි දිනවල ඉන්ධන හිඟය උග්‍ර අතර කියලා සඳහන් කරනවා. නැව අවලංගුවේ කියලා පුවතකුත් අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. හැබැයි මේ පිළිබඳ තවදුරටත් වාර්තා අනාවරණ වෙනවා, නැවක් එනවා කියලත් අපි ඒ පිළිබඳ හෙළිදරව් කරගනිමු මේ පුවත්වල ප්‍රධාන සිරස්වල අතරතුරේදී. බස් දුම්රිය දහවනය නවතීද ප්‍රශ්නාර්ථයක් එක්ක වාර්තා කරන්නේ නිමල කොඩිතුවක්කු. තෙල් නුදුන්නොත් අයින් වෙනවා සංගම් වලින් රතු එළියක්. මේ පෞද්ගලික බස් රථ සංගම් වලින් තමයි මේ රතු එළිය නිකුත් කරන්නේ. ඩීසල් නොමැතිවීම හේතුවෙන් රට පුරා පොදු ප්‍රවාහන සේවා කටයුතු ඊයේ දැඩි බලපෑම් වලට ලක්ව තිබුණා. පෞද්ගලික බස් රථ ධාවනයේ 50%ක් පමණ අඩු වී තිබූ අතර දෛනික දුම්රිය ගමන් වාරද බොහෝමයක් අවලංගු කළ බව වාර්තා වෙනවා. බස් භාගයට භාගයක් නතර වෙලා තෙල් නැව මග හිටලා දුම්රිය ගමන් වාර කප්පාදුවක් සිදුව ඇති බව තමයි ලංකාදීප පුවත්පත සඳහන් කර සිටින්නේ. ඒ අනුව ලංකාදීප පුවත්පත තවදුරටත් වාර්තා කරනවා ඉන්ධන සම්බන්ධයෙන් ඇතම් ඩිපෝවල CTB වල ගැටලුව පිළිබඳව මේ කියන්නේ. යම් ගැටලු මතුනත් බස් රථ ධාවනයට ඒ බාධාවක් වී නැතයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන HAH පණ්ඩුක මහතාත් සඳහන් කළා තියෙනවා. අනෙකුත් ඩිපෝ එකත් කතා කරලා සුහදත්වයෙන් ඉන්ධන ගැටලු නිරාකරණය කරගන්නා ලෙස උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම හැබැයි වාර්තා කරනවා ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක දුම්රිය ගමන් වාර අවලංගු කිරීමක් ඊයේ සිද්ධ වුණා කියලා. ඒකෙන් ටිකට් අරගෙන ඉඳපු මගින් පවා දැඩි අපහසුතාවකට පත් වුණා කියලා ලංකාදීපේ වාර්තා කරනවා. හැබැයි ඒ පිළිබඳ දුම්රිය බලධාරීන්ගෙන් අදහස් විමසීමක් ලංකාදීප මේ පුවතත් එක්ක කරලා නැහැ. බස් දුම්රිය
ධාවනය නවතීද කියලා එහෙම මතු කළාම ගැටලුව සමහරවිට තවත් ගැස්මක් සමාජය තුළ ඇති වෙන්න ඉඩ තියෙනවා. අඩුමිලට භූමිතෙල් අලෙවින් සංස්ථාවට කෝටි 7000ක පාඩුවක් සිදුව තිබෙන බව අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා. ඒ කියන්නේ ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් ගත්තොත් අඩුමිලට භූමිතෙල් අලෙවින් සංස්ථාවට කෝටි 7000ක පාඩුවක් සිදු වෙලා තියෙනවා කියන්නේ. ඒවම ක්‍රිසාන්ති විතාරණ අද දිනමින පුවත්පතට වාර්තා කරනවා ඉන්ධන බෙදා හැරීම වෙනදාටත් වඩා සිදු වෙනවා. පෝලිම් ඇතිවීමට හේතු කිහිපයක් බලපාලා කියලා අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහත්මයා කියනවා. වෙනදට වඩා ඉන්ධන බෙදා හැරීම සිදු වුණත් රට පුරා ඉන්ධන පෝලිම් දක්නට ලැබෙන බව බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහත්මයා දිනමිනට කියනවා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි IOC සමාගම තෙල් මිල දෙපාරක්ම ඉහළ දාපු නිසා සිපෙට්කෝ පාරිභෝගිකයන් සංඛ්‍යාව වැඩි. සිපෙට්කෝ ෂෙඩ් අසල පෝලිම වැඩි. ඒ වගේම තමයි දැන් ගණන් යයි ඉන්ධන තෙල් මිල වැඩි කරાવી කියන සැකය මත සහ තෙල් හිඟයක් ඇති වෙයි කියලා සමහරුන් කරන ප්‍රකාශයන් නිසා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ඉන්ධන ගබඩා කරගන්න බලාපොරොත්තු වෙනවා. ගබඩා කරගන්නවා පාරිභෝගිකයෝ. ඒ නිසා මේ විදියට සාමාන්‍යයෙන් වෙනද කරනවට වඩා වෙනත නිකුත් කරනවට වඩා ඉන්ධන දෛනිකව නිකුත් කළා වුණත් හිඟයක් පවතිනවා කියලායි වාර්තා කර සිටින්නේ. හැබැයි විදුලි කප්පාදුව තව දවස් 4යි මේ තෙල් ගැටලුව මාර්තු මාසෙදී විසඳෙයි කියලා අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ උදේජීවී ඒකනායක වාර්තා කරන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා ඊයේ කැබිනට් මණ්ඩලයේදී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ප්‍රවාහන ඉන්ධන අර්බුදයත් මාර්තුවේ නිම වෙයි විදුලි කප්පාදුව තව දවස් 4යි. අද මාර්තු මාසේ 1 වෙනිදා තව දවස් 4ක් කියලා කියන්නේ මාර්තු 5 වෙනිදා පමණ වන විට විදුලි කප්පාදුව නතර කිරීමට හැකිවනු ඇතැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා ඊයේ 28 වෙනිදා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා කියලා වාර්තා කර සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී විදුලිය කප්පාදුව සහ ඉන්ධන අර්බුදය ගැන දීර්ඝ විදියට සාකච්ඡා කරලා තිබෙනවා. ප්‍රවාහන අර්බුදය සහ ඉන්ධන අර්බුදයේද මාර්තු මාස අවසන් වන විට යථා තත්ත්වයට පත් වනු ඇතැයි ඇමති බැසිල් රාජපක්ෂ විශ්වාසය පළ කළා. තවද දුම්රිය සහ බස් රථ සඳහා ඉන්ධන ලබා දීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කරලා ප්‍රවාහන අමාත්‍යාංශයට බහර දීමේ යෝජනාවකුත් ඉදිරිපත් වුණා. ඒක ඉදිරියේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීන්දුව වී තිබෙනවා කැබිනට් මණ්ඩලයේදී. දීවරයන්ට භූමි තෙල් සානාධාරය අඛණ්ඩව ලබා දීමට හෝ දිරිදීම නවක් ලබා දීම සම්බන්ධයෙන් නුත් ඇමති මණ්ඩලය ඊයේ සාකච්ඡා කර තිබෙනවා කියලා වාර්තා කර සිටිනවා. අද අරුණ පුවත්පත එම ගත්තම මාසේ ආරම්භක දවස කියන්නේ තව දවස් 4කින් විතර වගේ මේ ගැටලු ටික විසඳෙයි. ඉන්ධන පිළිබඳ ගැටලු ඒ කියන්නේ ලයිට් කපන්න වෙන එකක් නෑ. 5 වෙනිදායින් පස්සේ බැසිල් ඇමතුමා කියන විදිහට ඒ වගේම ඉන්ධන අර්බුදය මේ මාසය තුල විසඳෙයි. ඉන්ධන අර්බුදය ප්‍රවාහන අර්බුද ඒ ගැටලු අර්බුද කියන වචනට වඩා ගැටලු කියන වචනේ හොඳයි. මොකද මේ මොහොතේ මේ මතුව තිබෙන ගැටලු අර්බුදෙ තියෙන වෙන තැනක. ඊළඟට අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලය මේ රංජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ නඩුව සම්බන්ධයෙන් සජ්ජබ ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිවද මේ ජාත්‍යන්තරයට යන්නේ කියන ප්‍රශ්නාර්ථයක් නංවනවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී සිව්වසරක සිරදරුවමක් ගෙවමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමාවෙන්න සමගි ජන බලවේගයේ එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිල ඉදිරියේ කරුණු දැක්වීම සඳහා සූදානම් වෙනවා. කෙසේ වෙතත් මෙහිදී පැනනගෙන මූලික ගැටලුව වන්නේ මේ මන්ත්‍රීවරුන් දෙදෙනා පැමිණිලි කරන්නේ වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවටද එසේ නොමැතිනම් මෙරට උසස්ම අධිකරණයට එරෙහිවද යන්නයි. මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්වලින් දැන් මේ සිද්ධිය මතක් කරනවා. ඇයි රංජන් හිර ගෙදර ඉන්නේ? ලංකාවේ බහුතරයක් ඉන්නේ කරප්ටඩ් විනිසුරුවරු. කරප්ටඩ් ලෝයර්ස්ලා 95ක් විතර ඔවුන් සල්ලි වලට වැඩ කරන්නේ. ඔවුන් හැමදාම මිනිමරුවන් දූෂිතයන් කුරුකාරයන් ආරක්ෂා කළා සල්ලි වලට. එහෙම කියපු ඔහු ඊට පස්සේ 2017 දෙසැම්බර් 14 කියනවා මම කියපු මතේ මම ඉවත් කරගන්නේ නැහැ කිසි ලෙසකින්වත්. ඒ හින්දා මම කිව්වේ මේ විනිසුරු ගැනමයි. ඔන්න ඔය ප්‍රකාශක තමයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ පිළිබඳව කරුණු විභාග කරලා බලන්නේ. රාමනායකට එරෙහිව පෙත්සම් විභාගයේ 2017 අගෝස්තු 27 වෙනිදා ගොනු කෙරුණු අතර නීතිපතිවරයා ඔහුට එරෙහිව චෝදනා 2018 අගෝස්තු 6 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ගොනු කළේය. 2018 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු විභාගයේ 2018 දෙසැම්බර් 10 වෙනිදාට දින නියම කරන ලදී. මේ සියල්ල සිදු වූයේ එක්සත් ජාතික පක්ෂයේ බලයේ සිටි කාලය තුළදී බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ කාලවකවානුව තුළදී හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නානායකාර මෙන්ම රාමනායකද පාලක පක්ෂයේ සමාජිකයන් වූ පමණක් නොව යහපාලන රජයේ මැති ඇමති නියෝජ්‍ය ඇමති දුර දැරූහ. නීතිඥ ඩී විධානපතිරන්ගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ මේ සුමන්දිරන් විරාට් කොරයා ආදී විනිසුරුවරුන් නීතිඥයන් පෙනී හිටියා.
ශ්‍රේෂ්ඨාධිකරණය තමයි උපරිමාධිකරණ ඉදිරියේ පෙත්සම් ඉදිරිපත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාර අයිතිය අනුව යමින් මේ නඩුව ගොනු කළේ මෙරට පෞද්ගලික පුරවැසියෙක් වන අතර රටේ දේශපාලන නායකත්වය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ඊට කිසිවෙක් මැදිහත් වුණේ නැහැ. වඩාත්ම සැකසහිත කාරණය වන්නේ විධායක ක්‍රියාවක් මගින් මානව ඓතිහාසිකම් උල්ලංඝනය සිදුව නොතිබියදී හරීන් ප්‍රනාන්දු සහ මනුෂ්‍යනායකාර අධිකරණයට අපහාස කිරීමේ සිදුවීමක් එක්සත් ජාතීන්ගේ මානවිකම් ආයතන වෙත ගෙනියන්නේ කොහොමද කියලා මේ පත්තරේ දිහාම බලාගෙන කතා කරේ මේක නඩු කටයුත්තක් වෙන නිසා. එතකොට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඇති තමයි අවුරුදු 4ක සිරදනුවමක් නියම කරමින් ඉන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි දඬුවම නියම කරන්නේ. එතකොට දැන් ඔහුව නිදහස් කරන්න කියලා නිදහස් කළේ නෑ කියලා මේ ඒක එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සිලයට ගෙනියන්නද මේ හදන්නේ. එහෙම ගෙනියනවා නම් ඒකට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට උපරිමාධිකරණයට එරෙහිවද මේ කටයුතු කරන්න යන්නේ. අනිත් එක තමයි සාමාන්‍ය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් පිළිබඳව කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිපාදන දක්වන්නේ විධායකයේ විසින් කිරීමක් හෝ නොකිරේ පැහැරහැරීමක් නිසා විධායක කාර්යයක් මගින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකට එරෙහිව තමයි නීතිමය ප්‍රතිකර්ම තියෙන්නේ. එතකොට මේ උපරිමාධිකරණයේ ගත තීන්දුවක් සම්බන්ධයෙන් එහෙමනම් මව්බිම් පුවත්පත ප්‍රශ්න කරන්නේ සජ්ජබ ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිවද මේ ජාත්‍යන්තරයට යන්නේ කියන ප්‍රශ්නේ. එහෙම නැත්නම් දැන් මේ මන්ත්‍රීවරුන් දෙන්න තමයි පාර්ලිමේන්තුවේදී උළු පෙරලෙන්න කෑ ගැහුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාගෙන. ඔවුන් පස්සේ විවාද වලට වෙලා නැහැ. ඒවා ඉල්ලාස් කරගන්නම් එහෙම කියලා බෑගිරි ගෑ බව ඇත්ත. හැබැයි ඔවුන් දෙන්න තමයි වැඩිපුරම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතාවක් ගෙතුවේ. ඔවුන් ප්‍රවාදයක් ගොතන්න උත්සාහ ගත දේ තමයි දින 52 ආණ්ඩුව කාලේ ආණ්ඩුව නිසා ජනප්‍රියත්වය පහත වැටුණා. ඒ නිසා මේ ප්‍රහාරය කවුරුන් හෝ සැලසුම් සහගතව කළා කියලා එහෙම ප්‍රවාදයක් ගොඩනගන්න උත්සාහගත බව තමයි සමාජ මාධ්‍යයේ පළවෙනි තොරතුරු වලින් පැහැදිලි වෙන්නේ. එතකොට ඒ දෙන්න මේ මොහොතේ ජිනීවා ගියපු එක පිළිබඳවයි මව්බිම් පුවත්පත ප්‍රශ්න කරන්නේ. අද පුවත්පතේ ප්‍රධාන සිරසලයත් කාදිනල් හිමි ජාත්‍යන්තර සහාය ඉල්ලයි පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කර ගැනීමට හා බින්තිතයන්ට යුක්තිය ඉටු කර ගැනීමට හැකි වේදයි සැකයි කාදිනල් හිමියෝ පාප්තුමන්ට කියති කියලා වාර්තා කරනවා අද පුවත්පත. ඒ වගේම දිව ඉන පුවත්පතත් තවදුරටත් වාර්තා කරනවා. දිව ඉන පුවත්පත වාර්තා කරනවා බින්දිතයන් ගැන කියන්න කාදිනල්තුමා බැෂලේ හමුවට කීර්ති වර්ණකර සූර්යය වාර්තා කර සිටින්නේ. අද මේ පුවත දිව ඉන පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව පාස්කු ප්‍රහාරයට ලක් වූ වින්දිතයන්ට යුක්තිය ඉටු වී නැති බවට පැමිණිලි කිරීම සඳහා මෙල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ හමු වනු ඇත. මානව හිමිකම් සමුළුව දිගටම පැවැත්වෙන නිසා එම හමුවීම මාර්තු 1 වෙනිදා සිට 7 වෙනිදා අතර සිදුවන බව ජිනීවා ආරක්ෂක මාර්ග හෙළි කළේය. පාස්කු ප්‍රහාරයට අදාළ අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරයාගේ රජයෙන් ඉල්ලා ඇත. එහෙත් ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු එම වාර්තාවේ අඩංගු වීම නිසා ඒ ප්‍රකාශයට පත් කර නැත කියලා කීර්ති වර්ණ කුලසිර වාර්තා කරන කොහොමුණත් මේ වෙනකොට ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා ලබා දීලා තියෙන්නේ බෙලුම් 88ම. ඊළඟට ජාතික ආරක්ෂාවට සම්බන්ධ වැදගත් කාරණා කිහිපයක් තවදුරටත් ජනාධිපතිතුමා හෙළි නොකරන්න තීරණය කළ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහත්මයා කියලා තියෙනවා. දැන් අවස්ථා සම්බන්ධය ගලපා ගන්න. අද ලංකාදීප පුවත්පත මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් ආචාර්ය දෙමළ පණ්ඩිත් පන්මෝලි චිත්තහර් පන්මෝලි පුලවර් මඩුල්ගිරි විජයරත්න මහත්මයාගේ ලිපිය පළ කරනවා ශිව දෙවියන්ගෙන් උමාදේවිය පැතූ ශිවරාත්‍රිය කියන මෙයින්. ඒ අනුව උමාදේවිය ඇති කළ ශිවරාත්‍රිය කියන කාරණාව එතුමා සඳහන් කරනවා. ඒ වගේම ශිව ලිංගය පහළවීමක් සිදු වුණේ අද වගේ දවසක. මෙම ශිවලිංග ස්වරූපය ශිව ලබාගත්තේ ශිවරාත්‍රියේ රැයේ නිසා ශිව පූජාව හින්දු බැතිමත්හු සිදු කරනු ලබන්නේද එදින මධ්‍යම රාත්‍රියේදී. ශිව දෙවියෝ දේවලීලාවෙන් බොහෝ අවතාර ගනිති. එබැවින් ශිවලිංගයද එහි එක්තරා සංකේතයක් බව ශිවර පුරාණයේ පෙන්වා දෙනවා. ඒ වගේම අපි අර කලින් සඳහන් කළා එක්තරා කාලයක ලෝකය අඳුරටපත් වුණා. ඒ අවස්ථාවේදී ශිව දෙවියන් වෙනුවෙන් පූජා පැවැත්වුවා, යාඥා පැවැත්වුවා පාර්වතිය. ඒ යාම 4ක් මුළුල්ලේ ඒ ආකාරයෙන්ම කොටස් 4 රාත්‍රිවල පූජාවේදී අද පැවැත්වෙනවා. ශිවරාත්‍රි දිනේදීද හිමිදිරියේ අවදි විය යුතුය. සිතේ සතුට ඇති කරගෙන තම නිවෙස්වල අසල්වැසියන් සමග මෙම රැය ඉතා යහපත්ව ගත කිරීමටත් ධ්‍යානෙ උපදවා ගැනීම සඳහා උපවාස කිරීමටත් සියල්ලෝම පොළඹවා ගත යුතුය. පළමු යාමේදී පූජා කරනවා කිරි, මුදවපු කිරි, ගිතෙල්, කෝසල,
මේ ආදී සියල්ල එකතු කරලා කලවම් කරගත්ත ද්‍රාවණයකින් ශිවලිංගයේ උණු වතුරෙන් නහවල සලුපිලි අන්දලවල බෙලිකොළ නිලුම් මල් ආදීන් පූජා කරන්න ඕන කියලා කියනවා. දෙවන යාමේ පූජා තියෙනවා, තුන්වන යාමේ පූජා තියෙනවා, හත්සිවන යාමේ මේ ආදී විදිහට යාමයන් 4ක් මුළුල්ලේ පූජා පැවැත්වෙන බව අද වාර්තා කරන්නේ මේ විශේෂ ලිපියකින් සඳහන් කරන්නේ ආචාර්ය මඩුලුගිරිය විජේරත්න. එතුමා සාමාන්‍යයෙන් හින්දු ජන සංස්කෘතික උළෙලවල් පැවැත්වෙන හැම දවසකම ලංකාදීප පත්තරේ 5 වෙනි පිටුවට මේ ආදී ලිපියක් පළ කරනවා. අපි බොහෝ දේ දැනුවත් වෙනවා අපේ ඥාතියා පිළිබඳව, අපේ අසල්වැසියා පිළිබඳව, අපේ සමීපතමයා පිළිබඳව, අපේ හින්දු ඥාතීන් පිළිබඳව. ඊළඟට ඒ වෙනුවෙන් අද මහා ශිවරාත්‍රී දින වෙනුවෙන් සුභාශිංස පණිවිඩ නිකුත් කරනවා. පණිවිඩ නිකුත් කරනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. මහා ශිවරාත්‍රියේ ආධ්‍යාත්මික පණිවිඩය එකිනෙකා අතර සාමූහිකත්වය ශක්තිමත් කරනවා කියලා එතුමා සඳහන් කරනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා සහජීවනයේ තුලින් රටටත් ජනතාවටත් යහපත් අනාගතයක් නිර්මාණය කරගත හැකි කියන පණිවිඩය. ඒ වගේම ඊට පස්සේ අපි අවධානය යොමු කරන්න කැමති මහා ශිවරාත්‍රී දිනේ ගෙවෙන එහෙම නැත්නම් මහා ශිවරාත්‍රී දිනය උදා වෙන අද දවසේදී මව්බිම් පුවත්පත සඳහන් කරනවා මහා ශිවරාත්‍රී දිනය අදයි කියලා. ලෝක හින්දි බැතිමතින් එහෙම මහා ශිවරාත්‍රී දිනය සමරද්දී යුක්‍රේනයේ රුසියාවේ සහ ඒ අවට ප්‍රදේශවල ඒ දේශ සීමා අවට ප්‍රදේශවල ඉන්න ජනතාව බියෙන් මරබියෙන් තැවෙමින් සිටින වෙලාවක්. අද දිනමින පුවත්පත පිටුවක් පුරා ලොව වටා තීරයේ පෙන්눔 කරනවා යුද්ධය අවුලවන්න එපා. ලොව දස දෙසින් විරෝධතා. බටහිර රටවල න්‍යායපත්‍රය වෙනස් කොට ඉතිහාසයේ නිවැරදි කිරීමේ තීරණයක් කියලා සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් සඳහන් කරනවා. බෂාර් අල් අසාද් සඳහන් කරනවා ඇමරිකාව ඇතුළු බටහිර රටවල් මැද පෙරදිග යුද ගැටුම් නිර්මාණය කළ අයුරු සිහිපත් කරමින් බෂාර් අල් අසාද් කියා සිටියේ බටහිර ගැතිවාදී රටවල සිය න්‍යායපත්‍රය සකස් කිරීමේ පිළිවෙත වෙනස් විය යුතු බව. හැබැයි බ්‍රිතාන්‍ය කියන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් කියලා ඇමරිකාවත් කියනවා අයුක්ති සහගත ආක්‍රමණයක් කියලා. ජර්මනියත් කියනවා රුසියාව කරන්නේ වරදක් කියලා. චීනය කියනවා ඇමරිකාව යුද්ධයකට මුල පුරනවා. යුක්‍රේනයට රුසියානු හමුදා ඇතුළු වීම ආක්‍රමණයක් ලෙස හැඳින්වීම චීනය ප්‍රතික්ෂේප කරනවා. මාධ්‍ය හමුවකට එක්වමින් චීනී සහකාර විදේශ ඇමතිනිය ඒ බව කියා සිටියේ විශේෂයෙන්ම ඇමරිකාව කරන්නේ ඇවිලෙන ගින්නට පිරිදුරු දාන එකක් කියලා තමයි චීනය සඳහන් කර සිටින්නේ. ඒ අතරේ යුක්‍රේන ජනාධිපති ඝාතනයට සෙබළු පිරිසක් මරා දමයි කියන පුවතත් ලංකාදීපේ වාර්තා කරනවා. ඩේලි මේල් උපුටා දක්වමින් යුක්‍රේනයට පැමිණි චෙච්නියා විශේෂ බලකා කණ්ඩායමක් තමයි මේ විදිහට විනාශ කරන්නේ. මේ විශේෂ බලකායට යුද ටැංකි 56ක් සමග යුක්‍රේන හොස්ටමල් නගරයේ ආසන්නයේදී යුක්‍රේන හමුදාවේ මිසයිල් ප්‍රහාරයකට හසුණු බව කියනවා. මේ කණ්ඩායම යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි අය බව තහවුරු වී ඇතැයි ඩේලි මේල් වෙබ් අඩවිය සඳහන් කරනවා. මේ අතර කියෙව් අගනුවර රුසියන් හමුදා අතර පත්වීමට ඉඩ නොදී තවත් දින 5ක් අල්ලාගෙන සිටීමට යුක්‍රේන හමුදා සමත් වුණොත් රුසියන් හමුදා පසුබසුණු ඇති බවත් රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින්ට පරාජය බාර ගැනීමට සිදු වන ඇති බවත් එස්තෝනියාවේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා. එතකොට දැන් යුද්ධය ආරම්භ වෙද්දිම සඳහන් වෙච්ච කාරණාවක් තමයි විශේෂයෙන්ම රුසියාව දවස් 4ක් ඇතුළත වගේ යුක්‍රේනය අල්ල ගනීවි. ඒක තමයි සැලසුම තිබුණ කියලා වාර්තා වෙනවා. දැන් දවස් 5ක් ගත වෙලා තියෙනවා. කිව් නගරය තාම අත්පත් කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි චර්නෝබිල් බලාගාරය ඊට පස්සේ දෙවන ප්‍රධානතම අගනගරය ඒව අත්පත් කරගෙන ඉන්නවා. එතකොට ඉදිරි පැය 24 තීරණාත්මකයි කියලා යුක්‍රේන ජනාධිපතිවරයාත් කියනවා. මේ වෙනකොට සාම සාකච්ඡා පැවැත්වෙනවා. හැබැයි සාම සාකච්ඡා වලදී සටන් විරාමයකට යන්න කියලා ඉල්ලීමක් කරනවා යුක්‍රේන ජනාධිපතිවරයා. හැබැයි ඒ ඉල්ලීමට රුසියාව කන් දෙන්නේ නැහැ. රුසියාව දිගටම ප්‍රහාර එල්ල කරනවා. ප්‍රහාර එල්ල කරන අතරතුරේදී තමයි රුසියා යුක්‍රේන සාකච්ඡා බෙලරුස් දේශ සීමාවේදී පැවැත්වෙන්නේ. දෙපාර්ශ්වයේ පළමු වටේ සාකච්ඡාව ඉවර වුණා. දෙවන වටේ සාකච්ඡාව සඳහා දෙපාර්ශ්වයම කැමැත්ත පළ කරලා තිබෙනවා. ඉදිරි පැය 24ක කාලය තීරණාත්මකයි කියලා යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි කියනවා. ව්ලාදිමිර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සමග දුරකථන සංවාදයක නිරත වූ අවස්ථාවේදී ඔහු සඳහන් කරලා තියෙනවා ඉදිරි පැය 24ක කාල සීමාව යුක්‍රේනය වෙත අතිශය අවදානම් බව. සමහර විට මේ අතිශය අවදානම් කියලා සඳහන් කර සිටින්නේ කිව් අගනුවර අත්පත් කර ගැනීම ඉදිරි පැය 24 තුළදී සිදුවිය හැකි. වෙනතන් තවදුරටත් කිව් නගරය අල්ලගෙන ඉන්න යුක්‍රේන හමුදාවන්ට පුළුවන් වෙයිද බැරි වෙයිද කියන එක ඉදිරි පැය 24 තුළ තීරණය වෙයි කියන ප්‍රශ්නේ මත සැකය මත කොහොමුණත් ඒක කරගන්න බැරි වුණොත් ඒක රුසියාවට පරාජයක් කියලායි සඳහන් කරන්නේ. සාකච්ඡා පැවැත්වුණත්
යුක්‍රේනයට එරෙහි පහරදීම් දිගටම සිදු කරනවා කියලා රුසියානු ජනාධිපතිවරයා කියනවා. දින 5ක ගැටුම් වලින් රුසියානු සෙබළුන් 5300ක් විතර මැරිලා රුසියාවේ රූබලය ඇමරිකන් ඩොලරයකට සාපේක්ෂව දරුණු කඩාවැටීමක රුසියානු මහබැංකුව පොලි අනුපාත දෙගුණ කළා තියෙනවා. මේ වාර්තා වන විදිහට ස්විෆ්ට් ගනුදෙනු පද්ධතිය තහනම් කිරීමත් එක්කම තමයි මේ තත්ත්වය මතුවෙන්නේ. ඊයේ පෙරවරුවේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුසියානු රූබලයේ වටිනාකම 30%කින් පමණ අවප්‍රමාණ වෙලා තියෙනවා. රූටලා තියෙනවා. කියන්නේ රූබලයේ රූටලා තියෙනවා පල්ලෙහාට. මේ අනුව මේ විදේශ විනිමය වටිනාකම් කඩාවැටීම රුසියානු ආර්ථිකය වෙත දරුණු පහරක් එල්ල වෙලා තිබෙනවා. ඊයේ දවල් වෙනකොට රුසියානු මහ බැංකුව එරට පොලි අනුපාත 9.5 සිට 20 දක්වා 9.5 සිට 20 දක්වා වැඩි කරලා තියෙනවා. මේක රුසියාවේ අභ්‍යන්තර ආර්ථික ශක්තියටත් වඩා ඇමරිකාව ප්‍රමුඛ රටවල් යම් යම් සම්බාධක පැනෙව්වා. ඒකේ ප්‍රතිඵල කියලා තමයි වාර්තා කරන්නේ. ස්විෆ්ට් බැංකු පද්ධතියට සම්බන්ධ වෙන තිබිච්ච අවස්ථා අවහිර කිරීම මේ වගේ කාරණා. ලෝ විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව AN 225 මීර්යා එහෙම නැත්නම් අර ඇන්ටොනෝව් ගාන්යානය විනාශ කිරීම පිළිබඳව වාර්තා කරනවා. ඒ අතරේ රුසියානුව වීදිවලට බහිනවා අපට යුද්ධයක් එපා රුසියානුව පුටින්ට එරෙහිව කියලා වාර්තා කරනවා. මොස්කෝව ඉඳලා රොයිටර් තමයි මේක වාර්තා කරන්නේ. මේ ගැටුමත් එක්කම මාධ්‍යවල පක්ෂග්‍රාහීත්වයත් හොඳින් පැහැදිලි වෙනවා. ලංකාවේ මාධ්‍යවල පක්ෂග්‍රාහීත්වය පිළිබඳව මේ කතා කරන්නේ. ලෝකේ මාධ්‍ය හැම විටම කිසියම් මතයක් දේශපාලන න්‍යායපත්‍රයක් එක්ක සමාන්තරව ගමන් කරන බව මේකත් එක්ක පැහැදිලි වෙනවා. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ගත් තීරණයට විරෝධය දක්වමින් යුද විරෝධී රුසියානුවන් දහස් ගණනින් මොස්කව් අගනුවර ඇතුළු රුසියාවේ ප්‍රධාන අගනගරවල විරෝධතා ආරම්භ කළා තිබෙනවා. පුටින්ගේ න්‍යෂ්ටික බලකායත් සීරුවෙන් කියලා මොස්කෝව ඉඳලා රොයිටර්ම වාර්තා කරනවා. ලෝ විශාලතම න්‍යෂ්ටික අවි ඇත්තේ රුසියාව සතුව කියලා තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව මේ වෙලාවෙද්දී පුටින්ගේ න්‍යෂ්ටික බලකායත් සීරුවෙන්. දැන් ඇත්තටම රුසියානුවන් මේ විදියට යුද්ධය එපා කියලා උන් සඳහන් කරනවා. යුද්ධය අපිට එපා යුද්ධය වන පුටින්ට අපිට එපා කියලා ලංකාවේ ඉන්න රුසියානුවනුත් සඳහන් කරනවා කියලාද ලලිත් චාමින්ද එස්.කේ කළුආරච්චි ගාල්ලේ හින්දුම රවීන්ද්‍ර චන්ද්‍රලාල් වාර්තා කරනවා දිවෙන පුවත්පතට. මේ දිවෙන පුවත්පතේ ඉන්න වාර්තා කරන්නේ ලංකාවේ ඉන්න රුසියානුවන් කියන කතාව. මා යුක්‍රේන් ජාතිකයෙකු වුණත් මගේ බිරිඳ රුසියානු කාන්තාවක් එස් ජෝර්ජ් ඔහු සඳහන් කරන්නේ බැංකු කාඩ් නවත්තන නිසා හෝටලෙන් අපිට කැම්බීම දෙනවා එම් ඇඩෝනා සඳහන් කරනවා. දැන් මේ කතාව කියන්නේ අපිට යුද්ධයක් එපා කියලා රුසියානු සමහර ජනතාවත් කියනවා. ඔව් ඒක ඇත්ත. හැබැයි දැන් මේකේ සුළමුළු හොයන්න අපිට කාලයක් නැහැ. ඒක මොහාන් සමග ලෝවාටා වැඩසටහනේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහත්මයා ඉතාම හොඳින් පැහැදිලි කළා දේවි ඉදිරි ඉරිදා දිනේදීත්. හැබැයි ආසන්නතම ගැටලුව වෙන්නේ නේටෝ සංවිධානයට යුක්‍රේනය ඇතුළත් කරන්න එපා කියලා රුසියාව කියද්දිත් නේටෝවට ඇතුළත් කරන යුක්‍රේනය නේටෝවට ඇතුළත් කරන ගත් උත්සාහය. සෝවියට් සංගමයේ බිඳ වැටෙද්දිම ඒ කාලේ හිටපු මිහයිල් ගොර්බචෝව් සහ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරු අතර එකඟතාවක් ඇති වෙලා තිබුණා. තවදුරටත් නේටෝව නැගෙනහිරට ව්‍යාප්ත කරන්නේ නැහැ කියලා. හැබැයි ඔය එස්තෝනියාව, ලිතුවේනියාව, ලැට්වියා වගේ බෝල්ටික් තියෙන රටවල්, බෝල්ටික් සමූහාණ්ඩුවේ රටවල් නේටෝවට ඇතුළත් කරගත්තා. යුක්‍රේනයත් ඇතුළත් කරගන්න තමයි උත්සාහ ගත්තේ. ඒ මගින් මිලිටරි බලය සහ ආයෝජන යුරෝපය සහ විශේෂයෙන්ම රුසියාවට අභියෝගාත්මක විදියට රුසියාවට තර්ජනයක් වෙන විදියට ගේන්න තමයි ඇමරිකාවේ සැලසුම් වෙනත් තිබුණේ කියලා වාර්තා කරනවා. දැන් ව්ලාඩිමිර් පුතින් ජනාධිපතිවරයා කියනවා මම ඇස් ඉස්සර මගේ ඇස් ඉස්සරහා පේන්නේ මිලිටරි මේ US මිසයිල කරපින්න ගත්ත මිනිස්සු මට ආයි පහුබහින්න විදියක් නැහැ. ඔහු ඊට පස්සේ තමයි මේ සටනට එළබෙන්නේ. කොහොමුණත් මේක සාකච්ඡා වෙනවනේ මේ තත්ත්වයක් එක්ක සාමාන්‍ය මිනිස්සු පීඩාවටපත් වෙනවා. අවි අතරගත් සුරූපිනිය කියලා ඩේලි මේල් උපුටා දක්වමින් ලංකාදීපේ වාර්තා කරන රුසියන් හමුදා යුක්‍රේනයේ කියව් අගනුවර වටලා පහර දෙද්දී රුසියන් හමුදා සමග සටනට එන්නේ යුක්‍රේන ජනාධිපතිවරයා කරපු ඉල්ලීමට කන් දෙමින් අවි අද්දරන 24 හැවිරිදි අනස්ටාෂියා ලීනා ඉන්නවා. ඇය 2015 වසරේ යුක්‍රේනය නියෝජනය කරමින් මිස් ග්‍රාන්ඩ් ඉන්ටර්නැෂනල් රූ රැජින තරගයට සහභාගී වෙලා කිරුළු පලන් යුවතිය කියලා කිරුළු පලන් රුවත්තිය කියලා වාර්තා කරනවා. මෙහෙම සාමාන්‍ය මිනිස්සුන්ට බව අවිගන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් මේක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ ඊයේ රැස් වෙන පටන් ගත්තා. ඊයේ මේ පිළිබඳව කතා වුණා. අද නයනතරංග ගමගේ වාර්තා කරනවා යුක්‍රේනයේ තමන්ගේම වැසියන්ට බෝම්බ ගහද්දී බටහිර රටවල් මොකද කළේ කියලා රුසියානු නියෝජිතයා ජිනීවා සැසියේදී
ප්‍රශ්න කරයි. දැන් අපෙන්නුත් මෙහෙම තමයි ප්‍රශ්න කරන්නේ. අපිට ඇවිල්ලා බෝම්බ දාලා ගියා, අපේ මිනිස්සු මැරුණා, උතුරු නැගෙනහිර සහ දකුණේ මුළු රටේ මිනිස්සු මැරුණා. ඒ මොහොතේදී මේගොල්ලෝ මොකද කළේ? ඒකම තමයි අවසාන වශයෙන් මේ සම්බන්ධෙනුත් අහන්නේ, යුක්‍රේනය සම්බන්ධෙනුත් අහන්නේ. රුසියානු විවාදය පිළිබඳ රුසියානු ආක්‍රමණය පිළිබඳ හදිසි විවාදයේ ජිනීවා සැසිවාරයට ඇතුළත් කරන ලදී මානව හිමිකම් කවුන්සිලේ සමාජික රටවල් වල ඡන්ද විමසීමකින් පස්සේ. සැසිවාරයේදී රුසියානු යුක්‍රේන අර්බුදය පිළිබඳව පාර්ශ්ව කිහිපයක්ම අදහස් දැක්වුවා. මිෂෙල් බැෂෙලෙත් මේක ගැන කිව්වා. ඇය කියනවා යුක්‍රේනයට එරෙහිව එල්ල කරන ප්‍රහාර නිසා ජීවිත විශාල සංඛ්‍යාවකට තර්ජන එල්ල වී තිබෙනවා. මහා කොමසාරිස්වරයා පැවසීමෙන් අනතුරුව රුසියානු නියෝජිතයාට පිළිතුරු ලබා දුන්නා. යුක්‍රේනයේ කියේව් නියෝජිතයන් උත්සාහ කරන්නේ වසර 8ක් තිස්සේ ඔවුන් කළ දේ වසන් කරන්න. ඔවුන් වසර 8ක් තිස්සේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් ඔවුන්ගේම නියෝජිතයන්ට බෝම්බ ප්‍රහාර එල්ල කළා. ඔබ මෙච්චර කල් කොහෙද හිටියේ කියලා අපි බටහිර රටවල් වලින් අහනවා. මේ මිනිස්සු මැරෙද්දි ඇයි ඔබ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ දැනුවත් කළේ නැත්තේ? ඔබ මේ ප්‍රශ්නේ විසඳීම වෙනුවෙන් දිගින් දිගටම කළේ යුක්‍රේන ආණ්ඩුවට ආයුධ සැපීමක්. යනුවෙන් රුසියානු නියෝජිතයා එහිදී දැඩිව සඳහන් කළ සිටියා. අපේ අයත් ගිහිල්ලා දැන් කේලම් කියන්න ගතු කියන්න ලෑස්ති වෙද්දී රුසියාව මේ නගන ප්‍රශ්නේ සාමාන්‍ය මිනිස්සු මැරෙද්දී ඔබ මොකද කළේ? බටහිරින් අහනවා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් අහනවා. 2014 2022 අතර කාල සීමාව තුළදී යුක්‍රේනයේ ඉඳපු රුසියානු භාෂාව කතා කරන 14500ක් විතර මිය ගියා කියලායි වාර්තා කර සිටින්නේ. එච්චර මිනිස්සු මැරෙද්දී ඇයි මේගොල්ලෝ කතා කරන්නේ නැත්තේ? ඒකයි අහන ප්‍රශ්නේ. ඒකම තමයි අපිටත් තියෙන්නේ. ඊළඟට මේවා තෙලෙන් ඇවිලෙන ගිනි නෙවෙයි. හැබැයි තෙලෙන් ඇවිලෙන ගිනිත් තියෙනවා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා තෙලෙන් ඇවිලෙන ගිනි ගැන. රට ඇවිලෙයි තෙල් අවුලින් වාර්තා කරන්නේ කේ.කේ. ආර්යදාස දඹුල්ල සහ සිතාර ඉරාෂ් වටවල ඉඳලා ඉන්ධන ඉල්ලා පිරවුම් හල් ළඟ ගෝරි තැන තැන වාහන කොට උඩ ඩීසල් ගහන්න දඹුල්ලේ දිගු පෝලිම් දඹුල්ල ආර්ථිකයට එළවලු හිඟයක් තියෙනවා. ඒ තෙල් අවුලින් රට ඇවිලේ කියන පුවතත් එක්කම. දවස් 5ක විදුලිය කප්පාදුව නිසා කෝටි 1550ක ආර්ථික පාඩුවක් සිදු වෙලා කියලා ශිරාන් රණසිංහ වාර්තා කරනවා දිවයින පුවත්පතට. ගෙවී ගිය දින 5ක කාලයේදී විදුලිය කප්පාදු කළ නිසා එමගින් රටට අත්ව තිබෙන ආර්ථික පාඩුව රුපියල් කෝටි 1550ක් පමණ වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ඊළඟට අරුණ පුවත්පත කියනවා යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා කැබිනට් මණ්ඩලයට කාර්යාල වේලාවන් වෙනස් කරන්න. ඔය ආදී යෝජනා පිළිබඳව කාර්යාල වේලාවන් වෙනස් කරන්න තවමත් සූදානමක් නැහැ කියලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහත්මයා කරන ප්‍රකාශය චාමර පල්ලෙගෙදර වාර්තා කරනවා අරුණට. රට තුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදයට විසඳුමක් විදිහට බලශක්ති ඇමති උදේ ගම්මන්පිල ජනවාරි 24 වෙනිදා කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් ඉදිරිපත් කළා. ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දීම, රට වාහන තදබදිය අවම කිරීම සඳහා කාර්යාල වේලාවන් වෙනස් කිරීම, රාජ්‍ය ආයතන වල පැවැත්වෙන සාකච්ඡා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීම මේ ආදී කරුණු. හැබැයි තවම මේ පිළිබඳ තීරණයක් අරගෙන නැහැ කියලා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහත්මයා සඳහන් කරනවා. ඊළඟට අද දිවයින පුවත්පත උපුටා දක්වනවා ගම්මන්පිල අමාත්‍යවරයා කරන ප්‍රකාශයක්. ඒ තමයි අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සීමා කරන්න ඇමති ගම්මන්පිල ආණ්ඩුවට තීරණයක් ගන්න කියයි කියලා වාර්තා කරනවා අද දිවයින පුවත්පතට. ඒ අනුව නිසි ලෙස සකසුරුවමින් අනවශ්‍ය වීදම් කපලා දැම්මොත් අපට පුළුවන්කම තියෙනවා අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කරන්න. ආණ්ඩුව දැන් ප්‍රමුඛතාව දැක්විය යුත්තේ ප්‍රමුඛතාව හඳුනාගෙන කටයුතු කළ යුතු අංශ වෙත අවධානය යොමු කිරීම. ඇපල් දොඩම් කාලා පිටරටින් වතුර ගෙනල්ලා බීලා වාහන දුවන්න අවශ්‍ය තෙල් නොමැතිව ඉන්නවද? එහෙම නැත්නම් ඖෂධ ඉන්ධන වගේ දේවල් ගන්නවද කියන එක අපි මේ මොහොතේදී තීරණය කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඒ වගේම හරිත හයිඩ්‍රජන් නිපදවීමේ ව්‍යාපෘතියක් නියම ව්‍යාපෘතියකුත් ආරම්භ වෙනවා කියලා වාර්තා කරනවා. අපි අර කලිනුත් කිව්වා ගැටලු තමයි මේ වෙලාවේ ලයිට් කපන එක. එහෙම නැත්නම් අද දවසෙත් පැය 3කට ආසන්න කාලයක් විදුලිය කපාදු සිදු වෙන බව වාර්තා කරනවා. ලයිට් කපන එක ඒක ගැටලුවක්. හැබැයි අරුබුදේ වෙන තැනක තියෙන නවෝදයා පවනි වාර්තා කරනවා බලශක්ති ප්‍රභවයක් වශයෙන් හරිත හයිඩ්‍රජන් නිපදවීමේ නියම ව්‍යාපෘතියක් සඳහා ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය නොවේ සමාගමක් එක්ක ගිවිසුමක් සංකල්ලා තියෙනවා. ලංකාවට තවමත් ඉන්ධන නොමැති වුණත් ඉන්ධන ගෙන්වීමට ඩොලර් නොමැති වුණත් තවමත් හොඳින් ලබාගත හැකි හිරුවෙලිය සහ සුළං භාවිතයෙන් හරිත හයිඩ්‍රජන් නිපදවීමේ නියම ව්‍යාපෘතියක් තමයි මේ ආරම්භ වෙන්නේ කියලා අද පුවත්පත සඳහන් කරනවා. ඒ අනුව කොහොම හරි පුනර්ජනනීය බලශක්ති වලට යන්න ඕනේ. ලයිට් කපන එක දරුවන්ට ලොකු අඩුවක්. සාමාන්‍ය පෙළ විභාගය තියෙනවා කොහොමද ජුනි මාසේ මැයි මාසේ විතර වෙද්දී තියෙයි කියලා කියන්නේ. උසස් පෙළ තියෙනවා ලයිට් කැපුවාම පාඩම් කරන්න අමාරුයි.
පාඩම් නොකර ඉන්න අයට ආයෙත් තව 1000ක් හේතු වලට තවත් ඔන්න එකක් එකතු වුණා වගේ. කොහොම වුණත් සාමාන්‍ය පෙළ සෞන්දර්ය විෂයන් ප්‍රතිඵල මේ සතියේ නිකුත් කරනවා. ලිනන්ත මදුරාවල වාර්තා කරනවා. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් වල ප්‍රතිඵල මේ සතියේ නිකුත් කරනවා. දඹුල්ලටත් ඉන්ධන හිඟය බලපායි කියලා තවදුරටත් වාර්තා කරනවා. එළවලු සහ වෙළඳුන්ගේ ප්‍රමාණය 50%කින් අඩු වෙලා කියලායි සීගිරි විශේෂ වාර්තාකරු දිනමින්ට වාර්තා කරන්නේ. කලින් කිව්වාගේ අදත් විදුලිය කප්පාදුව පැය 3ක් සිදුවෙන බව වාර්තා කරනවා. එහෙම විදුලිය කප්පාදු කළායින් පස්සේ විශේෂයෙන්ම කර්මාන්තවලට වෙන බලපෑම කිව්වා. පහුගිය දවස් 5 කෝටි 1550ක විතර පාඩුවක් වෙලා තියෙනවා කියලා කියන්නේ. බස් වලින් 70%ක් අද දහවනේට නැහැ. අද නම් ඉතින් රජයේ සහ බැංකු නිමාඩුවක් නිසා වැඩි අවශ්‍යතාවක් මතුවෙන්නෙත් නැහැ. ඩීසල් තියෙන දවස් 5කට විතරයි තෙල් සංස්ථාව කියනවා. චාමර අමරසූරිය වාර්තා කරනවා. හැබැයි තෙල් නැවක් එයි කියන පුවතත් තවදුරටත් වාර්තා කරනවා. අද ඒ ඩීසල් නැව එයි. ඩීසල් නැව ආවම ඒ ඩීසල් නැවේ ඩීසල් සහ ජෙට් ෆුවල් එහෙම නැත්නම් ගුවන්යාන සඳහා අවශ්‍ය ඉන්ධන තියෙනවා කියලාත් වාර්තා කරනවා. අද සිට ප්‍රයිවට් බස් දුවන්නේ ස්කූල් ටයිම් එකේ විතරයි. අංජන ප්‍රියන්ජිත් අර බස් සංගම් නියෝජිතයෙක් සඳහන් කරනවා. තරුණ නායකකාර සහ තාරක සම්පන්න වාර්තා කරන්නේ. ඊළඟට හදිසිය කියාගෙන ගියේ කාලය කෙටි කාලයක් ඇතුළත බොහෝ පුවත් කියන්න ඕන නිසා ඊළඟට ඩොලර් අර්බුදය තියෙන්නේ ඉන්ධන අර්බුදයක් නෙවෙයි ඩොලර් අර්බුදයක් කියන එක තමයි ඇමතිවරයා කියන්නේ. ඩොලර් අර්බුදයෙන් රෝහල් වලට ඖෂධ ලබා ගැනීමත් ගැටලුවක් වෙලා කියලා වෛද්‍ය නවින්ද සොයිස කරන ප්‍රකාශය සුජීව සත්සර වාර්තා කරනවා. අද දිවයින පුවත්පතට පවතින ඩොලර් අර්බුදයේ හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබා ගැනීමේ දැඩි ගැටලුවක් ඇතුව තිබෙන බව වෛද්‍යවරයා සඳහන් කළා. වුණාට අනෙක් පැත්තෙන් දිනමින පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙනවා SPC එකේ වැඩ බලන සභාපති UDS සමරසිංහ මාස 3කට අවශ්‍ය ඖෂධ ගබඩා සතුව තියෙනවා කියලා. ඖෂධ මාස 3කට අවශ්‍ය ඒවා ගබඩා සතුව තියෙනවා කියලා සඳහන් කරනවා. මාස 3ක ඖෂධ තියෙනවා. ඒ අනුව ඒ බව සඳහන් කරනවා SPC එකේ වැඩ බලන සභාපතිවරයා සඳහා කරුණාරත්න මේ පුවත වාර්තා කරන්නේ. ඉදිරි මාස 3කට පමණ මෙරටට අවශ්‍ය ඖෂධ ගබඩා සතුව තිබෙන බව ඔහු සඳහන් කරනවා. ඩොලර් අර්බුදයත් සමග ඉදිරි කාලයේදී මෙරටට අවශ්‍ය ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව ඇති බවත් ඖෂධ ගෙන්වීම සඳහා අවශ්‍ය ඩොලර් රජයෙන් ලැබුණොත් ඖෂධ හිඟයක් මතුවීමේ අවදානම දුරු කර ගන්න පුළුවන්. නොලැබුණොත් විතරයි ගැටලුව තියෙන්නේ. දැනට මාස 3කට අවශ්‍ය ඖෂධ තියෙනවා. ඒක ගැන ගැටලුවක් නැහැ. අපි අවශ්‍ය ඇණුම් වර්ගත් ලබා දීලා තියෙන්නේ. ඩොලර් නැති වුණොත් තමයි මෙතන ගැටුම ඇති වෙන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට දෙවෙනි පුවත්පත වාර්තා කරනවා දිවි නැගම මුදල් අවභාවිත නඩුවෙන් බැසිල් ඇතුළු 4ක් නිදහස් කියන පුවත අද දිවයින පුවත්පත වාර්තා කරනවා. දිවයින පුවත්පත මුල් පිටුවේමයි මේ පුවත වාර්තා කර සිටින්නේ. ඒ අනුව පියදාස රණසිංහ මේ පුවත වාර්තා කර සිටින්නේ නීතිපතිවරයාගේ උපදෙස් සැලකිල්ලට ගනිමින් නඩුව මහාධිකරණයට ඉදිරිපත් නොකරම සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය නියෝග කළා. මේ නඩුවේ සැකකරුවන් ලෙසට නම් කර තිබුණේ එවක ඇමති බැසිල් රාජපක්ෂ මහතා සහ නිලධාරීන් තිදෙනෙකු වන නිහාල් ජයතිලක, අමිත් කිත්සිරි සහ බන්දුල තිලකසිරි කියන අය. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට දිවි නැග්ගුම දෙපාර්තමේන්තුව සතුව තිබූ ප්‍රජාමූල්‍ය බැංකුවට අයත් මුදල් අවභාවිත කරන ලදයි එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා සිටි බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට එරෙහිවයි මේ නඩුව ගොනු කර තිබුණ කියලා පියදාස රණසිංහ වාර්තා කර සිටිනවා අද දිවයින පුවත්පත. ඊළඟට අරුණ පුවත්පතට ගියාම ගිරිබාවේ වීදුරු පබළු දකුණු ආසියාවම බබලවන එහෙම නැත්නම් හොල්ලන පුවතක් වාර්තා කරනවා. මොකද්ද මේ පුවත? අද අරුණ පුවත්පත වාර්තා කරන්නේ කවුද පුවත වාර්තා කරන්නේ කියලාත් බලන්න වෙනවා. ඔව්. එරන්දි කෞශල්‍ය තමයි පුවත වාර්තා කර සිටින්නේ. ඒ අනුව කුරුණෑගල ගිරිබාව ප්‍රදේශයේ පසුගියදා හමුවුණු පුරාණ වීදුරු පබළු නිෂ්පාදනාගාරයක නටබුන් සහිත භූමියක් දකුණු ආසියාවේ පුරාණතම වීදුරු කර්මාන්තය පිළිබඳ සාක්ෂි සහ සාධක රැසක් හමුවිය හැකි ස්ථානයක් බවට පත්ව තිබෙන බව කැලණි විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය මංගල කටුකම්පල මහත්මයා කියනවා. මේ කැණීම්වලදී වීදුරු පබළු නිෂ්පාදනය කළ බවට හඳුනාගත් උඳුන් 3ක් සොයාගෙන තිබෙනවා. පොළොහි කළ ස්කෑන් පරීක්ෂණකින් තවත් එවැනි උඳුන් 40කට ආසන්න ප්‍රමාණයක් අවට ප්‍රදේශයේ තියෙනවා කියලා කියනවා. දකුණු ආසියානු කලාපයේ රටවල් වල මෙවැනි පෞරාණික පබළු නිෂ්පාදනය පිළිබඳ සාක්ෂි හමු වුණත් එකම ස්ථානයකින් මෙතරම් පබළු ප්‍රමාණයක් උඳුන් ප්‍රමාණයක් හමු ප්‍රථම අවස්ථාව මේක. ඒ නිසා මේ අලුත් හොයා ගැනීම අලුත් පුරාවිද්‍යාත්මක ගවේෂණය පිළිබඳව ලෝකයේ අවධානය යොමු වේ කියලා සඳහන් කර සිටින්නේ. ඊළඟට ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න කැමති. ලංකාදීප පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන පුවතක් තියෙනවා. ඒ තමයි දරුවන්ගේ බඩගින්න වාවාගනු බැරිව
පියා දිවිනහගෙන මේ වාවන්න බැරි පුවත වාර්තා වෙන්නේ මතුගම ප්‍රදේශින් දින 3ක් තිස්සේ හාමතේ සිට දරුවන්ට පුටු දෙකක් විකුණන කන්න දුන්නා බිරිඳ සාක්ෂි දෙමින් සඳහන් කරයි කියලා අද වාර්තා කරනවා දිවයින සමාවෙන ලංකාදීප පුවත්පත මුල් පිටුවේම වාර්තා කරන මේ පුවත අපි උපුට ගන්නේ. ඒ අනුව මේ පුද්ගලයා කුලී වැඩ කරමින් ඉඳපු පුද්ගලයෙක් කියලායි සඳහන් කර සිටින්නේ. වත්තක කුලී වැඩ කරමින් ඉඳලා තියෙනවා. හැබැයි පහුගිය දවස්වල එහෙම මේ ආදායමක් ලැබිලා නැහැ. ඉන් පස්සේ දවස් 3ක් තිස්සේ හාමතේ සිට දරුවන්ට පුටු දෙකක් විකුණලා කන්න දුන්නා. දරුවන්ගේ බඩගින්න වාවන බැරුව පියා දිවිනහගෙන කියලායි බිරිඳ සාක්ෂි දෙමින් සඳහන් කර සිටින්නේ. ඊළඟට අද මව්බිම් පුවත්පත සඳහන් කරනවා මට දැන් 81යි මධ්‍යම අධිවේගී මාර්ගයේ මගේ ජීවිත කාලය තුලදී හදා දෙන්න කියන මේ ඉල්ලීම කරන්නේ දිඹුල් කුමරේ විමලදල්ම මල්වතු පාර්ශ්වීය අනුනායක හිමිපාණන් වහන්සේ. උන්වහන්සේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ. මොකද මැද කොටස මීරිගම ඉඳලා කුරුණෑගල දක්වා කොටස හදලා තියෙන්නේ. හැබැයි මේ මැද කොටස නැතුව උන්වහන්සේ සඳහන් කරන විදිහට කෝකටත් නැති මැද කොටස නැතුව සම්පූර්ණයෙන්ම පාර හදලා දෙන්න මගේ ජීවිත කාලය තුලදී කියලා. ඇමසි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා පොරොන්දු වුණා කියලා සඳහන් කරනවා 2024 වෙනකොට අනිවාර්යයෙන්ම පාර හදලා ඉවර කරනවා කියලා. ඒ පුවතත් එක්ක අපි ලංකාදීප පුවත්පත වාර්තා කරන පුවතකට අවධානය යොමු කරන්න කැමති. ඒ තමයි පාදුක්ගේ විශේෂ වාර්තාකරු නිහාල් වෙත්තසිංහ වාර්තා කරනවා මේ සල්ලි දීලා ගත්ත වොයිස් කට් නෙවෙයි. ලක්ෂ 1.5ට ලක්ෂ 3ට වොයිස් කට් අරගෙන වගා කරන්න බෑ. කාබනික ගොවිතැනට යන්න බෑ. ඒක අසාර්ථකයි. ඒ ගොයන් කාලා පෙන්නන වොයිස් කට්ස් නෙවෙයි මේ. කාබනික පොහොර යොදා අස්වැද්දු කුඹුරු වල අස්වැන්න 160කින් වැඩි කරන්න පුළුවන්. අරපන්ගම ගොවීහු කියති කියලා මෙන්න පින්තූර එක්ක වාර්තා කරනවා. කොස්ගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ අරපන්ගම වෙල්යායේ නියම ව්‍යාපෘතියක් ලෙස රසායනික පොහොර කිසිවක් නොයොදා කොම්පෝස්ට් සහ කාබනික පොහොර පමණක් යොදලා අස්වැන්න කුඹුරෙන් අරගෙන තියෙනවා බුසලකට වී බුසල් 60කට වැඩි ප්‍රමාණයක්. බුසලකට වී බුසල් බුසලකට සමාවෙන්න විබුසල් 60ක ප්‍රමාණයක් අක්කරයකින් විබුසල් 60ක ප්‍රමාණයක් අරගෙන තියෙනවා. මේ පිළිබඳව මේ ගොවීන් සාක්ෂි එක්ක සඳහන් කරනවා මේ පෝර ගහන්න නැතුව රසායනික පෝර ගහන්නේ නැතුව වල් තෙල් වල් නාශක ගහන්නේ නැතුව අස්වැන්න ගන්න පුළුවන්. කාබනික පෝර යොදා අස්වැද්දු කුඹුරු වල අස්වැන්න 160කින් වැඩි කරන්න පුළුවන්. ඔන්න කතාව. සමහර ආචාර්ය මහාචාර්යුන්ට බෑ. හැබැයි ඇත්තටම උත්සාහ අරගෙන කරන මේ ගෙවිලියන්ට ඒ වැඩේ කරන්න පුළුවන්. මාතලේ කුඹුරු අක්කර 2250ක් වී වගාව අත්හැර දැමීමේ සූදානමක් තියෙනවා කියන පොතත් ඒත් එක්කම අපි උට දක්වන්නේ මාතලේ හේවාපි කරුණාරත්න කරන වාර්තාව. ශ්‍රී ලංකා මහවැලිකාරී විසින් හඳුන්වා දුන් මාතලේ කළුගඟ දකුණු කාබනික කලාපය සහ වම් ඉවුර දකුණු ඉවුර මේ ගොවි ව්‍යාපාරවල මහකන්නේ අක්කර 2250ක පමණ වී වගාව සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදු ඇති බව වාර්තා වෙනවා. කාබනික පොහොර කලට වේලාවට නොලැබීම සහ වල්නාශක නොමැතිකම තමයි මේකට හේතුව කියලා සඳහන් කරන්නේ. කාබනික පොහොර ටිකෙන් වගා කරන්න වුන් කැමති නම් ඒ කාබනික පොහොර කලට වේලාවට දෙන්න ඕනේ. දැන් මේ යලකන්නේ වගා කරන්න ඕන කරන කාබනික පොහොර නිසි වේලාවට දෙනවා කියලා මේ සඳහා පත් කරපු කාර්යසතක බලකාය ප්‍රධානී ජෙනරාල් චන්ද්‍රසිලවත් සඳහන් කර සිටියා. අපි වෙන වෙලාවක එතුමගෙන් කතා කරලා අහන්න ඕනේ කොහොමද දැන් යලකන්නේ බැස්සත් එක්ක ආරම්භ වෙන්න සූදානම්. ඒ නිසා ඒකට සූදානම කොයි ආකාරයෙන්ද කියලා දැනගන්න ඕනේ. දැන් විදුලිය පිළිබඳව ගැටලුව කොයි අංශවලට බලපාන්නේ කර්මාන්තවලට බලපාන ආකාරය සඳහන් කළා කිව්වා අපි. ඒ වගේම තමයි දැන් ඉන්ධන පිළිබඳව තියෙන ගැටලුව මේ වෙද්දී ගොයන් කැපෙන කාලේ දැඩි බලපෑමක් කෙල්ල කරලා තියෙනවා. මෙන්න වාර්තාව. මැදිරිගිරියේ චාපා මදුවාශිනිය ඇතුළු පිරිසයි වාර්තා කර සිටින්නේ ගොවියත් දැන් තෙල් පෝලිමේ ගොයන් කැපිල්ලත් තෙල් හිඟෙන් නතර වෙයි. නතර වෙයි කියලා කිව්වට නතර වුණාම වෙන්න බෑ. කොහොමුණත් වාර්තා කරනවා නතර වුණා කියලා. මැදිරිගිරියේ චාපා මදුවාශිනී පදවියේ පේදාස සමරවීර මනම්පිටිය නිමල් ජයරත්න සහ මර්දන් කඩවල ජයවර්ධන දිසානායකයි වාර්තා කරන රජරැතුළු පළාත් රැසක වී අස්වනු නිලීමට මේ දිනට පවතින ඉන්ධන හිඟෙන් දැඩි බාධා එල්ල වී තිබෙනවා. ඒ නිසා මේ විදිහට තෙල් අරගන්න ගැලුම් තියාගෙන පෝලිම් පිටින් ඉන්නවා කියලායි සඳහන් කර සිටින්නේ චාරූප එක්කම ලංකාදීප පුවත්පත. ඊළඟට රටින් ගේන ඇන්තූරියන් නිසා ගමේ මල් පරවෙන්න යනවා කියලා දිනේෂ් රූපසිංහ පිළියන්දල ඉඳලා වාර්තා කරනවා අරුණ පුවත්පතට ලිපියක් 2 ලක්ෂයකගේ රැකියා අහිමි වෙලා.
සමාජ මාධ්‍යෙන් ඇන්තූරියම් පැලයක් 40000ට විකුණනවා. දේශීය මල් වගාකරුවන් සුරකීමේ අරමුණින් රජය විසින් විවිධ මල් වර්ග මෙරටට ආනයනය කිරීම තහනම් කර තිබීදීත් ඇන්තූරියම් ශාක මෙරටට අනවසරයෙන් ගෙන්වන බව සමස්ත ලංකා මල් වගාකරුවන්ගේ සංගමය කියනවා. ඇන්තූරියම් කියන ශාකය මෙරටට ගෙන්වීම තහනම්. ඒත් පසුගිය මාස 2-3ක ඉඳලා ඇන්තූරියම් ශාක විශාල ප්‍රමාණයෙන් බැංකොක් නගරයේ සිට මෙරටට විවිධ ක්‍රමවලින් ගේනවා. එම පිරිස ඒවා ගෙනල්ලා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කරලා විවිධ වූ මිල ගණන් වලට විකුණලා දමනවා. මල් වලට ඇලුම් කරන පිරිස් දන්නේ නැහැ මේක කිසි දෙයක්. මේ කරන කිසි දෙයක්. ඒ අය කියන මිලට ඒව මිලති ගන්නවා. ඇන්තූරියම් හොඳ වර්ගයේ පැලයක් රුපියල් 300 ඉඳන් 40000ක පමණ මිලකට විකිණනවා. එතකොට මේ වෙනකොට පටකරෝපණ විද්‍යාගාර 300ක විතර ලංකාවේ මේ විදිහට මල් නිර්මාණය වෙනවා. ඒ නිසා ඔය ඔන්ලයින් ගිහිල්ලා Facebook වල තියෙන ඇඩ් එක දැකලා සමාජලාවට මේ ලංකාවට ගේන්න තහනම් කරපු හොරපාරෙන් ගෙනැල්ලා ඒවා අධික මුදලට විකුණනවා. අමතක කරන්න එපා. ඔබට ඒ මල ලස්සනයි කියලා ඔබ ඒ මල ගෙන්න ගත්තට ඊට වඩා ලස්සන ජීවිත ලක්ෂ 2ක් අනතුරේ වැටෙනවා. අපි එහෙම අපේ පරිභෝජනට වෙනස් කළොත් සහ ඒ විදිහේ දේවල් කළොත්. ඒ නිසා රටින් ගේන ඇන්තූරියම් මල් නිසා ගමේ මල් පරවෙන්න ඉඩ දෙන්න එපා. ගමේ මල් හරි සුවඳයි. ඒවා දැන් නගරේ තියෙන්නේ. අලි අගලට බාල්දිය එපා කියලත් ලිපියක් තියෙනවා. MG රවීන්ද්‍ර හිඟුරාණ ඉඳලා වාර්තා කර සිටින. මොකද පරිසර සංවිධාන හැමදාම මේ ගන්න තීරණ සම්බන්ධයෙන් අකුල් හෙරණ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්න කියලා ඊයේ පෙරේද පාර්ලිමේන්තුවේදීත් සඳහන් කළා. අලි මිනිස් ගැටුම තියනකම් NGO වලට වාසි, පරිසර සංවිධාන වලට වාසි. එතකොට හැම අවුරුද්දටම ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල්ස් දාලා සල්ලි හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේ ගැටලු වලට කොහොමත් මිනිසා සහ පරිසරය අතර තියෙන ගැටුමට අපිට තිරසර විසඳුම් හොයා ගැනීමේදී දැඩි අභියෝග තියෙනවා. කියන්නේ කාටත් පාඩු නොවන ගැටලු හොයාගන්න අමාරුයි. පාඩුව අම වෙන ගැටලු තමයි හොයාගන්න තියෙන්නේ. ඒ නිසා අලි අගලට බාල්දි පෙරලන්න එපා කියලා සඳහන් කරන මේ වැසියන් විශේෂයෙන්ම අගල් කැපෙන පැතිවල අයට ගජවාසියක්. අගල් කැපෙන පැතිවල අයට ගජවාසියකුත් තියෙනවා. අගලට බයේ දැනටමත් අලි එන්නේ නැහැ. මේකේ ඕනම තීරණයක හොඳ සහ නරක දෙපැත්තක් තියෙන්න පුළුවන්. හැබැයි හොඳ පැති වැඩි නම් ඒක තීරණය කරගන්න එක තමයි වඩා හොඳ. අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා අගල් කැපීම සාර්ථක විසඳුම් බව වනජීවී අමාත්‍යාංශය සඳහන් කරනවා. මෙතෙක් කල් භාවිත කළ තාප්ප බැඳීම සහ අලි වැට ඉදිකිරීම වැනි ක්‍රියාමාර්ගවලට රජය විශාල මුදලක් වැය කරලා තියෙනවා. හැබැයි අගල් කැපීම සඳහා පෞද්ගලික අංශයට කොන්ත්‍රාත්තුව ලබා දීම මගින් රජයට කිසිදු මුදලක් වැය නොවන බව අමාත්‍යාංශයත් පෙන්වා දෙනවා. අලි මිනිස් ගැටුම පිළිබඳව ප්‍රදේශවාසීන් දක්වන අදහස සම්බන්ධයෙන් සඳහන් කරනවා. කාලයක් තිස්සේ අපේ ගම්වලට අලි ආවා, වගා හානි කළා, මිනිස්සු මැරුවා. අලි වැටක් තිබුණත් ඒගෙන් ප්‍රයෝජනයක් උනේ නැහැ. අවුරුදු ගාණක් අපි මේ ප්‍රශ්نين බෙට කෑවා. දැන් අපේ ගමෙත් අලි අගල් කැපීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ හොඳ විසඳුමක්. මේ අලි ගම්වදින අපේ ගැටලු වලට අපිට ලැබෙන ආරාච්චි මාර්ග අනුව නම් උන් ගම්වදින එක අඩු වෙලා තියෙනවා කියලා වාර්තා කරනවා. අලි අගලට බාල්දි පෙරලන්න එපා කියන සිරස්සලේ යටතේ. ඊළඟට අද පුවත්පත වාර්තා කරනවා ජනතා විරෝධය මැද නේපාල පාර්ලිමේන්තුවේ ඇමරිකාවේ MCC ප්‍රධානය අනුමත කරයි කියලා. ජනතා විරෝධතා තියෙනවා ඇමරිකාවේ එක්සත් ජනපද රජය ක්‍රියාත්මක කිරීමට යන ඩොලර් මිලියන 500ක් වටිනා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් MCC ආධාර ප්‍රදානය අනුමත කිරීමට නේපාල පාර්ලිමේන්තුව පසුගියදා තීරණය කළා. නේපාලය තුළ යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක් වෙනුවෙන් මේ මුදල් ප්‍රදානය තමයි සැලසුම් කළේ. මේක අපිටත් අත්දැකීමක් තියෙනවා. අපිටත් මේ විදිහට MCC ගිවිසුම ඇත්තරම මූලික කෙටුම්පත් සකසලා ඒකට කාර්යාලය පවා ලංකාවේ ආරම්භ කළා. කොහොමද ආයි ආපස්සට හරවන්නේ කියන ප්‍රශ්නේ තිබුණා. හොඳ වෙලාවට තමයි 2019 ඡන්දයක් ආවේ. එහෙම නොවුණා නම් ආර්ථික කොරිඩෝවක් ඇති වෙන්න තිබුණා. දැන් නේපාලේ ජනතාව විරෝධතා තියෙනවා. හැබැයි මිලියන 500 ගත්ත නිසා නේපාල ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුව ඒක සම්මත කරනවා ජනතා විරෝධතා මැද. හැබැයි අපේ ජනතා විරෝධතා නිසා මැතිවරණයේත් එක්කම ආණ්ඩුව වෙනස් වෙච්ච නිසා පුළුවන්කම ලැබුණා MCC ගිවිසුම ක්‍රියාත්මක නොකරන්න. දැන් යුක්‍රේනයේ මොනවද වෙන්නේ කියන එක පැහැදිලි. ඒ අනුව MCC ගිවිසුම එහෙම නැත්නම් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය මගින් ඇමරිකා එක්සත් ජනපදයේ මොන වගේ දේවල්ද කරන්න යන්නේ කියන එක ජනතා විරෝධතාවලදී නේපාලෙදිත් පැහැදිලි වුණා. ඒ නිසා මේ බලය පෙරලියත් එක්කම වෙනත 2009 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වයින් පස්සේ මේ පිළිවෙත අනුගමනය කිරීම නිසා ලංකාවේ බොහෝ ගැටලු
මතුවෙන්න තිබිච්ච ගැටලු निराකරණය වුණා කියන එක මතක් කරන්න වෙනවා. MCC ගේ විසුම ජනතා විරෝධතා මැද නේපාලය සම්මත කරගත්ත අවස්ථාවේදී. ඒ පුවතත් එක්කම අපි යනවා අපේ යුතුයකමක් ඉටු කරනවා. මේක කවුරුවත් කියලා එහෙම නෙවෙයි. අපිට දැනෙන යුතුයකමක් නිසා තමයි මේ යුතුයකම ඉෂ්ට කරන්නේ. ඒ රාජ්‍ය නාට්‍ය උළෙලේ අදත් තියෙනවා. ප්‍රේමී නගරය තමයි අද රඟ දැක්වෙන්නේ. ප්‍රේමී නගරය අසංක ගුරුසිංහ විසින් අධ්‍යක්ෂණය කරපු නාට්‍ය දිගු වේදිකා නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටේට තේරුණා. ඒක අද හවස 6:30ට එල්ෆින්ස්ටන් රංගහලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. එන්න නාට්‍ය බලන්න. නිවාඩු දවස නිසා එන්න පුළුවන්. ඊළඟට දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාවේ ක්‍රිකට් සංචාරයකට ගියපු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරක්ෂාව තර කරනවා. ප්‍රේක්ෂකයන්ට නරකය නැරඹීමට තහනමකුත් පැනමත් තිබෙනවා. මොකද ආරක්ෂාව විතරක්ම තහවුරු කරන්න ඕන නිසා කොහොමුණත් 20 සටහනේ ශ්‍රී ලංකාව තවත් පහළට ගියා. හැබැයි එහෙම වුණාට අවසන් මොහොතේ නැගී හිටීමේ ශක්තිය ශ්‍රී ලංකා කණ්ඩායමට තියෙනවා. ඒ නිසා බලන්න තරගයේ පන්දුවෙන් පන්දුවට අපි අර කියන්නේ හරියට නිකන් වීදුරුවකින් මෙපිට ඉඳලා බලනවා වගේ. ඉන්දියාවේ තියෙන මැච් එක ඉන්දියාවේ ගහන මැච් එක වීදුරුවකින් මෙපිට ඉඳලා බලනවා වගේ ICC එකේ පැහැදිලිව බලන්න පුළුවන් ලංකාවේ ඕනම තැනක ඉඳලා. අංජන ඉන්ද්‍රජිත්ගේ පොකට් කාටූන් එක දිනමිනෙන් තෝරගන්නවා. අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ ආහාර ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න බෑ කියලා. දැන් බැලුවහම ඩීසල් පෙට්‍රල් නැතුව ජීවත් වෙන්න බෑනේ. කල්පනා කරලා බලන්න වෙනවා. පංකජ රුවින්දගේ සරදම. රුසියන් යුක්‍රේන යුද්ධය අපේ තෙල් මිලටත් බලපායි. ඒ යුද්ධය නම් ආශිර්වාදයක් කරගන්න එපා සර්. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කිසිම පැකිලීමක් නැහැ කියලා දෑසිරි කියනවා බං. ඔය කිව්වට පැකිලෙන්නේ ඇමති කට්ට නැති වෙයි කියලා මතක් වෙනකොටනේ සර්. එහෙමයි හිතෙන්නේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතේ ඉන්න උදවියට. MD වීරරත්නගේ පොකට් කාටූන් එක තෝරගන්නවා මව්බිම පුවත්පතින්. ලංකාවට එරෙහිව ජිනීවා මානවිකම් කොන්දේසි තර කරයි. අනේ ඉතින් කරන්ට් එකවත් නැති රටකට ඇයි එහෙම කරන්නේ? කරන්ට් එකවත් නැති රටකට ඇයි එහෙම කරන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. ඊළඟට තව බුටාගෙනින් දෙකක් තියෙනවා. එකක් අරුණ පුවත්පතේ හුරේරා පොකට් කාටූන් එක හසන්ත විජේනායකයි නිර්මාණය කරන්නේ. මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් නැහැ කියලා ජොන්ස්ටන් කියනවා. ජොන්ස්ටන් ආර්ථික විද්‍යාව ඉගෙන තියෙන්නේ බන්දුල ගුණවර්ධන කෙන්ද සර්? ජොන්ස්ටන් ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙන්නේ බන්දුල ගුණවර්ධන කෙන්ද? ආර්ථික අර්බුදයක් නැහැ, ආර්ථික ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ. ඊළඟට මව්බිම පුවත්පතේ දවසේ 14ට යනවා. විදුරබේ නායකයා නිර්මාණය කරන්නේ මිලදී ගන්න ඩොලරුත් රුපියලුත් නැත, රජයේ බැංකු දෙකකින් දෙන ණයත් නැත, ගම්මන් පිලට එල්ලෙන්නට වැලක් නැත, කල්යල් බලා මිල උස්සන හිතක් ඇත. එල්ලෙන්න වැල් නැති නිසා ගම්මන් පිල මැතිතුමා තෙල් මිල උස්සයිද කල්යල් බලලා. එහෙම වුණොත් එල්ලෙන්න වැල් නැති වෙන්නේ කාටද? කල්පනා කරලා බලන්න වෙනවා. කොහොම වුණත් අද නිවාඩු දවස බොහෝ දෙනෙක්ට ඉන්ධන භාවිතය පුළුවන් තරම් අඩු කරගන්න එක මේ මොහොතේ වගකීමක්. මේක තෙල් පෝලිං වල හිටපු පළවෙනි අවස්ථාවක් මේක නෙවෙයි. ලයිට් කපපු පළවෙනි අවස්ථාවක් මේක නෙවෙයි. හැබැයි නැවත නැවතත් මේවා සිද්ධ විය යුතු නොවිය යුතු බවත් අවධාරණය කරගෙන පුරවැසි වගකීමකුත් තියෙනවා, පාලක වගකීමකුත් තියෙනවා, ඉන්න අයගේ වගකීමකුත් තියෙනවා, ඉඳපු අයගේ වගකීමකුත් තියෙනවා, අපේ වගකීමකුත් තියෙනවා. ඒ තමයි අනිත් පැත්තෙන් ගත්තම මේ මොහොතේදී එන්නත අරගෙන ආරක්ෂා වෙලා ඉන්න එක. පරිස්සමෙන් ඉන්න.